මතක් කරගන්න ෆන්ක්ෂන් එකක් ලියද්දී ලියන්නේ එතන def කියන වචනේ ලියන්න ඕන ෆන්ක්ෂන් එකේ def කියන වචනේ ලියන්න def ෆන්ක්ෂන් එකේදී def කියන වචනේ ලියන්න def කියලා ලියලා ඊට පස්සේ ෆන්ක්ෂන් එකේ නම ලියන්න ඕන අපි දැන් අපි දිගපරල ඇතුළත් කරන්නේ නම print කරන්න ෆන්ක්ෂන් එකක් හැදුවොත් නම print කරන්න ෆන්ක්ෂන් එකක් හැදුවොත් ඒකෙදි return නැති මේක මේ ෆන්ක්ෂන් එකේ මේකේ return නැති ෆන්ක්ෂන් එකක් right return නොමැති ෆන්ක්ෂන් එකක් වගේ ලියන්න පුළුවන් def නම දාන්නම් print name කියලා def print name කියලා ෆන්ක්ෂන් එකක් අනිවාර්යෙන් ෆන්ක්ෂන් එක නම් වරහණක් කරලා වරහණක් වහන්න ඕනේ ඇතුළේ දත්තයක් නැත්තම් ඇතුළේ ලියන එක පොඩ්ඩක් ඉස්සරහින් ලියන්න ඕනේ මොකද කරන්නේ මම print කරනවා print hello max කියලා ඒ ෆන්ක්ෂන් එක right මේ ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ නැහැ ඔහොම දැම්මම මේ ෆන්ක්ෂන් එක ඔහොම ටයිප් කරාලා මේ ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ නැහැ අයියේ ෆන්ක්ෂන් එකක් වැඩ කරවන්න ඕනේ ෆන්ක්ෂන් එකක් පිට කෙනකින් වැඩ කරවන්න ඕනේ පිටින් කෝල් කරන්න ඕනේ right මේක ක්‍රියාත්මක කරවීමට අපි කියනවා මේ ෆන්ක්ෂන් එකක් ක්‍රියාත්මක කරවීමට අපි කියනවා කෝල් කරනවා කියලා මෙය තනියම ක්‍රියා නොකරයි ෆන්ක්ෂන් එක තනියම වැඩ කරන්නේ නැහැ මේ තනියම ක්‍රියාවක් අපි සාමාන්‍ය Python program එකක් ලියුවොත් සාමාන්‍ය Python program එකක් දන්නව නිකන් Python program එක නේ print hello කියලා නිකන් print කරලා දැම්මොත් එහෙම print hello කියලා දැම්මොත් එහෙම මේකේ ප්‍රධානම hello කියලා print හැබැයි මේකේ print hello omex කියලා print කරාට print වෙන්නේ නැහැ අයි මේක තනියම ක්‍රියා නොකරයි මේ තනියම ක්‍රියා නොකරයි මේ ක්‍රියා කරවීමට මෙය ප්‍රධාන වැඩසටහනක් මගින් ක්‍රියා කරවිය යුතුය ප්‍රධාන වැඩසටහනක් මගින් ක්‍රියා කරවන්න ඕනේ right ප්‍රධාන වැඩසටහනක් මගින් ක්‍රියා කරවන්න ඕනේ ඒකට අපි කියනවා calling function කියලා ඒකට කියනවා calling function function එකට call කරනවා calling functions right calling functions දැන් මේ කරන්නේ මේ function එකට යටින්ම අපිට ලියන්න පුළුවන් ඒ program එක යටින්ම ලියන්න පුළුවන් මේක යටින්ම වල ලියන්න පුළුවන් මේක call කරන විදිය මේ call කරන්නේ print function එක නමකට call කරන්නේ function නම මොකද්ද මේ තියෙන function එකේ නම නමට තමයි call කරන්නේ ඔන්න නම ලියනවා print name කියලා දුන්නාම ඔන්න ඔය දුන්නගම මෙතනින් තමයි function එක call කරන්නේ මේක දුන්න ගම මෙතනින් print name කියපු ගම මෙතනින් ඇවිල්ලා මේ function එකට call කරනවා ඒ program එක වැඩ කරන්නේ ඉස්සෙල්ලා මෙයා වැඩ කරන්නේ දෙවෙනිට තමයි මෙයා වැඩ කරන්නේ program එක type කරන්න මේ විදිහ සාමාන්‍ය දොර Python program එක type කරද්දී def computer යනවා සාමාන්‍ය type කරන්නේ print name එතන print hello omex එතන ඉන්න print name මේ විදිහට function එක නම මේ සාමාන්‍ය Python program එක මෙහෙම ලියන්නේ Python program එක කොහොම ලියද්දි ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා මේකේ මේ program එක දිහා බලලා තේරුම් ගන්න ඕනේ කලින් වැඩ කරන්නේ මෙයා ඉස්සෙල්ලාම වැඩ කරන්න පටන් ගන්න මොකද ෆන්ක්ෂන් එකක් වැඩ කරන්නේ නැහැ ෆන්ක්ෂන් එකක් ස්වයංක්‍රීය වැඩ කරන්නේ නැහැ ෆන්ක්ෂන් එක වැඩ කරවන්න ඕනේ ඉස්සෙල්ලාම මෙයා එනවා මෙයාගෙන් කෝල් කරනවා මෙයාට
එන යා ඉන් මෙතනට ආයෙ කෝල් කරනවා. දෙවෙනි වැඩ කරන්නේ 3 මිනිත් මේක ඇතුළේ වැඩ කරනවා. ඉතලම් print name හොයාගෙන යනවා. print name එක උඩ තියෙනවා. print name එක වැඩ කරනවා. ඒක ඇතුළේ තියෙන function එක එක දිනක තියෙනවා. right ඔය return නම තියෙනවා. ඒ තවදුරටත් මේ function එක මේ function එක තවදුරටත් වෙනස් කරන්න පුළුවන්. මෙහෙම. right if print name කියලා දීලා මෙතන දෙනවා text එකක්. මොනවද text එක? print name කියලා දීලා text එකක් දෙනවා. print name කියලා text එකක් දීලා ඊළඟට ඇතුලේ කරනවා function එක ඇතුලේ කරනවා print hello කියන වචන දාලා print hello කියන වචන දාලා ඒකට කමාවක් දාලා text එක දානවා text right මේ තියෙන තව function එක මේකෙන් තව function මේ function එක return නැහැ මේකේ return නැත මේ ඇතුළට දාන එකට කියනවා මේකට කියනවා parameters කියලා. එනේ මේකට කියනවා parameters කියලා. parameter. parameters. එන return නැත returns නැහැ. හැබැයි parameters ඇත. මේකේ මේ කලින් එකේ return නැහැ parameters උත් නැහැ. parameters නැත. මේකේ return නැහැ parameters ඇත. මේ parameters. ඒ parameter කියලා කියන්නේ function එක ඇතුළේ තත්ත්වයක් යවන්න පුළුවන්. ඒතර මේකේ calling part එකේ ඉන්නේ. මේකේ calling part එකේ ඉන්නේ. අන්න මේක පොඩ්ඩක් වෙනස් කරන්න. print name කියලා දීලා call කරද්දී print name එකට මෙතන parameter එකක් යවන්න ඕන. text එකක් මොනවද යවන්නේ? නමක් යවන්න පුළුවන්. ඔන්න parameter එක නිකන් call කරන්නේ මේ නිකන් parameters නැති function එකට call කරන්නේ parameters ඇති function එකට call කරන්නේ right ඒතර මේක සාමාන්‍ය මම කියන්නේ අපි Python එකේ ලියන විදිහ මම මේ පෙන්නන්නේ කොහොම කොටු කරලා ලියන්නේ නැහැ if සාමාන්‍ය කම්පියුටර් ටයිප් කරලා දෙකම ටයිප් කරනවා print name එතන text print hello සමාවත් දාලා අර parameter එකට දුන්න text එක යටින් ලියනවා calling part එක print මේ මැදට text එකක් දෙන්න මොකක් හරි text එකක් මම සමින්ද කියලා දෙන්න මේක වැඩ කරන්නේ ඉස්සලා make query දානවා make query කියනකොට print name කියන මේ function එක වෙනවා function එක යනවා දෙවෙනිට මේක වැඩ කරනවා මේක වැඩ කරද්දී සමින්ද කියන text එක සමින්ද කියන text එක මේකට දානවා සමින්ද කියන text එක ඒක මෙතන text එකේ මොනවද දින්නේ කවුද text එක එනකොට සමින්ද කියන එක output එක නම මොකද්ද පොඩ්ඩක් එනවා hello සමින්ද output එකේ hello සමින්ද ඉතින් functions වල return නැති function ඒක තේරෙනවද? අද දන්නව නේද?
අවශ්‍ය කට්ටිය පොඩ්ඩක් ඉතින් ලියගන්න. එතකොට එහෙනම් ඊළඟ බලන්නකො. රිටර්න් ටයිප් කරලා තියෙන එකක් ගමු. රිටර්න් නැති. රිටර්න් ඇත. parameters නැත. parameters නැත රිටර්න් නැත. ඒක මොකද? එහෙනම් මේ එකක් රිටර්න් තියනවා කියලා කියන්නේ එතනම ප්‍රතිදානය එයා print කරන්නේ නැහැ. ෆන්ක්ෂන් එකේ ප්‍රතිදානය print කරන්නේ නැහැ. def අපිට අර ඒකම ලකුණු print name කියන්නේ def print name return මෙතන මේක නෑ. මෙයා ප්‍රතිදානය කරන්නේ නැහැ. මෙතන print කරන්නේ නැහැ. මෙයා return කරනවා. return hello max return කරනවා. මේකේ ෆන්ක්ෂන් එක. එතකොට අපි මේකට කෝල් කරද්දි මතක තියාගන්න මේකට කෝල් කරද්දි කෝල් නිකන් මෙහෙම කෝල් කරත් වැරදි. නිකන් මම මෙහෙම කෝල් කරොත් print name කියලා දාලා මෙහෙම කෝල් කරත් වැරදි. මොකද රිටර්න් එකක් තියෙන නිසා අපි මේ රිටර්න් එක බාර ගන්නවා. يعني කෝල් කරන එනානේ මෙයා එවනවා මේ ෆන්ක්ෂන් එක ඇතුලෙන් අපිට එවනවා අවුට්පුට් එක රිටර්න් කරනවා. ඒ රිටර්න් එක අපි බාර ගන්නවා. එහෙනම් අපි මොනවද විචාරලයක් හදලා x සමානයි. ඒ විචාරලයට ඒ බාර විචාරලයට ආදේශ කරනවා මේ print name. දැන් විචාරලය තුළට තමයි අවුට්පුට් එක යන්නේ. මොකද hello mx කියන එක කොහෙද යන්නේ? රිටර්න් කරනවා මෙයා hello mx කියන රිටර්න් කරනවා. රිටර්න් කරද්දී ඒ hello mx කියන එක x තුළට යනවා. ඉස්සලා මේක වැඩ කරනවා. දැන් පළවෙනි බලන්න මේ පේලියනේ. හරි පළවෙනි මේ පේලිය වැඩ කරනවා. මේ පේලිය වැඩ කරලා අංකයකට මේක වැඩ කරනවා. මේකෙන් මොකද කරන්නේ? මේකෙන් කියනවා මෙන්න මෙයා ගාවට යන්න කියලා. ඊට මෙතන දෙනවා. දෙන්නට මෙයා ගාවට යනවා. තුන්වෙනිට මෙයා වැඩ කරනවා. රිටර්න් කරනවා. රිටර්න් කරපුවම මොකද වෙන්නේ? රිටර්න් කරපුවම මෙන්න මේ hello mx කියන එක. රිටර්න් කරපුවම මේ hello mx කියන එක. ඉතින් මේක කියන්නේ ඉස්සලාම අංකයකට මෙයා වැඩ කරනවා. ඊළඟට print name කියන එක යනවා උඩට. මෙතනට එනවා. right? ඊළඟට print name එකේදී පහළට යනවා. පහළදී return කරනවා hello mx. ඒක hello mx කියන එක මේ මෙතනට එනවා. මෙතනින් කරන්නේ මෙයාට රිටර්න් කරනවානේ. රිටර්න් කරපුවාම මේක ආදේශ කරනවා කාටද? x ට. දැන් x වල තියෙන්නේ hello mx කියන එක. තේරෙනවද මම මේ කියන එක අදපෙක තේරෙනවද? x වල තියෙන hello mx දැන් x වල print කරලා බලන්න ඉබේ. x වල තියෙන උත්තරේ එළියට ගන්න ඕන නම් ඊට පස්සේ අපි print x කියලා දාන්න ඕන. ඊට පස්සේ print x කියලා දාන්න ඕන. right? ඒ කියන්නේ මතක තියාගන්න රිටර්න් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් එතකොට තමයි print x එකේදී print x කරපුවා මේක print වෙනවා hello mx කියලා print වෙනවා. පැහැදිලිද මේ අඳුරද? එහෙම නැත්නම් ඒකම තව විදිහට ලියන්න පුළුවන්. def print name සිද්ද ගෝනේ මේකෙත් තියෙන return hello mx කියන return කරන්න කියනවා. calling part එක මම මේ පාටෙන්ම ලියන්න. දැන් වෙන පාටකින් ලියන්නද? මෙතනදී මෙන්න මේ x print කරලා මේක වෙනුවට මෙන්න මේක වෙනුවට කෙලින්ම ලියන්න පුළුවන් print කරන්න කියනවා. කවද
print කරන්න කියනවා මෙන්න මේ ෆන්ක්ෂන් එක. print name කියන ෆන්ක්ෂන් එක print කරන්න. ඔන්න ප්‍රෝග්‍රෑම් එක. අර මෙන්න මේ ලියන එක දැන් මෙතන අපි ලියුවේ මෙහෙමනේ. x සමානයි print name. ඊට පස්සේ print x. කොහොමද ලියුවේ? x කියන්නේ මොකද්ද? මේ x කියන්නේ මෙයානේ. නේ x කියන්නේ මෙයානේ. ඒ කියන්නේ මෙයානේ. එහෙනම් මෙයා තමයි මෙතන. අවුලක් නැහැ. x කියන්නේ මේ x. x කියන්නේ print name. එහෙනම් print name මෙතන දාපුවම මේක අපිට කෙලිම මේක වෙනුවට ලියන්න පුළුවන් මොකද්ද? මේ සම්පූර්ණ ප්‍රකාශනය වලට මෙහෙම ලියන්න පුළුවන්. print simple p මේ හැම එකෙම simple p තියෙන්නේ. print වරහන් ඇතුලේ function එක නම. print name. ඔය දෙන පාරාමීටර් රහිත. parameters නැත හැබැයි return නැත. return එක තිබ්බොත් ඕකම තමයි යන්නේ නේ. මේ බලන්න return එකක් තිබ්බම වෙන්නේ. return ඇත parameters parameter ඇත return ඇත parameters ඇත def print name text එකක් දෙන්න කියලා කියනවා. අපිට මෙහෙම කරන්නත් පුළුවන් ඈ. නිකන් තව වැඩි දුරට මෙතන ලියනවා txt කියලා නිකන් txt අතන text මෙතන txt ප්‍රශ්නයක් නැහැ නේ. txt සමානයි hello කියන වචනේත් එක්ක hello කියන වචනේත් එක්ක එකතු කරනවා text එක. hello කියන වචනේ space එකක් මැදට space එකක් එන්න මෙහෙම දානවා. ඒකට එකතු කරනවා මේ text එක. text එක එකතු කරනවා. ඒ කරලා ඒක return කරනවා. return txt ඔය ෆන්ක්ෂන් එක. මේක කෝල් කරන්න ඉතින් අර විදිහටම පුළුවන්. එකක් තමයි x කියලා variable එකක් අරගෙන ෆන්ක්ෂන් එකට කෝල් කරලා ෆන්ක්ෂන් එකට කෝල් කරලා මෙතන මැදට ටෙක්ස්ට් එකක් දාන්න. කෝල් කරනවා නම් කෝලින් පාර්ට් එකට පැරාමීටර් එකක් යවන්න ඕනේ. කෝලින් පාර්ට් එකට පැරාමීටර් එකක් යවන්න ඕනේ. ඒකල ඒ ලැබෙන උත්තරේ print කරන්න පුළුවන්. print text කියලා. right මේකෙදි ඉස්සෙල්ලාම අංක එකට මෙයා වැඩ කරනවා. ඊපස්සේ කරන්නේ මොකද්ද මෙයා? ඔව් මේක ඉතින් මෙතනට කතා කරනවා. මෙයාට කෝල් කරනවා. කෝල් කරද්දි මේ ටෙක්ස්ට් එක වල දාන්නේ මෙන්න මේ සමින්දිගේ නම දානවා එතන. සමින්දිගේ නම දාලා කෝල් කරනවා. ඉතින් මෙතන මොකද ගන්නේ? මේ සමින්දිගේ නම එකතු කරලා hello කියන එකට සමින්දිගේ නම එකතු කරනවා. ඒකල අලුත් ටෙක්ස්ට් එකක් හදනවා. ඒ ටෙක්ස්ට් එක රිටර්න් කරනවා. රිටර්න් කරනවා කියන්නේ මෙතනට රිටර්න් කරනවා. එතෙන්දී ඒක excel වල දාගන්නවා. ඒකල excel එක print කරනවා. excel print කරද්දී ආ වෙන්නේ text txt කියන්නේ දැන් txt මොකක්ද තියෙන්නේ? hello කියන වචනේ තියෙනවා. ස්පේස් එකක් තියෙනවා. සමින්ද කියන වචනේ තියෙනවා. ඔන්න ඔච්චරයි බේසික්. බේසිකලි දැනන් ඉන්න ඕන ඔච්චරයි. right එකටක් ගාලා ලියාගෙන මැසේජ් එකක් දාන්න ලියලා ඉවරයි කියලා. ලියාගෙන මැසේජ් එකක් දාන්න ලියලා ඉවරයි කියලා.
එතකොට මේ දැන් මේකෙහිම මේ ෆන්ක්ෂන්ස් මතක තියාගන්න මේවා වැඩ කරන්න නම් අනිවාර්යෙන් return s කියලා කියන්නේ මේකේ මේක මේන් ප්‍රෝග්‍රෑම් එක රිටර්න් කරනවා return s කියලා කියන්නේ return s කියලා කියන්නේ මේක මේන් ප්‍රෝග්‍රෑම් එක රිටර්න් කරනවා මේකත් මේන් ප්‍රෝග්‍රෑම් එක රිටර්න් කරනවා මේකත් මේන් ප්‍රෝග්‍රෑම් එක රිටර්න් කරනවා right 18 ගමුද බලන්න ගැලින් සරහනක් තියෙනවා මෙතන n mod 2 මේ තියෙන්නේ යන්නේ n mod 2 බව දැක්කේ මතකයිනේ n mod 2 කියන්නේ අපි සංඛ්‍යාවත් තවත් සංඛ්‍යාවෙන් බෙදුවා පස්සේ ඉතිරියගෙන 10 mod 2 කියන්නේ බිඳුවයි 10 mod 7 කියන්නේ 3යි සංඛ්‍යාවත් තවත් සංඛ්‍යාවකින් බෙදුවාට පස්සේ ලැබෙන ඉතිරිය තමයි mod එකකින් එන්නේ right මේක ටටට ගාලා අංක දාගෙන බලන්න මොනවද උත්තර කියලා i සමාන 1යි එක ආදේශ කරන්න කියනවා i ට බිඳුව ආදේශ කරන්න කියනවා return එහෙනම් i කියන්නේ මේ වෙලාවට බිඳුවයි result කියන variable එක ඔයගේ i එකයිනේ i කියන එක එකයි result කියන එක බිඳුවයි n ආදානය කරන්න එහෙනම් n කිට අගයක් ආදානය කරන්න කියලා කියනවා අපි හිතමු n කියන්නේ 20යි යම් කිසි අගයක් දැන් කියනවා n mod 2 බිඳුවද ඒ කියන්නේ මේ n දෙකෙන් බෙදුවාට පස්සේ ඉතිරිය බිඳුවද කියලා අහන්නේ නේ මේ අහන්නේ මෙතන අහන්නේ n අගය දෙකෙන් බෙදූ විට ඉතිරිය බිඳුවද කියලා අහන්නේ දැන් මේකෙදි නම් මේක n දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුවයි මේ අපි ගත්තා කියලා නම් මේක yes වුණොත් මොකද ටික බලන්න yes වුණොත් i සමානයි i ධන 1ට යනවා එහෙනම් i ටික එකතු වෙනවනේ i වලගේ 2යි ඊට පස්සේ ආයෙ බලනවා මොකද්ද i වලගේ 10ද i වලගේ 10ද 10ට වඩා අඩුද ඔව්නේ i වලගේ තාම 10ට අඩුයි නේ ආයෙ උඩට යනවා එහෙනම් ඕන උඩට යනවා උඩට ගිහිල්ලා ආයෙ n ආදානය කරන්න ඕන right උඩට ගිහිල්ලා ආයෙ n ආදානය කරන්න ඕන අපි නිකන් මෙහෙම ඉතින් අගයන් දාලා බලමු අපි මොනවද කියන්නේ ඒක ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න අපිට අගයන් ඕනේනේ ඉස්සලාම n 20ක් දැම්මා දැන් අපි දාමු n වලගේ 10 ඔත්ති සංඛ්‍යාවක් දාලා බලමු 15 n ආදානය කරා 15 මෙතනට ආවා 15 mod 15 mod දෙකනේ 15 mod 2 බිඳුවද කියලා 15 දෙකෙන් බෙදිච්චාම ඉතිරි 1යි එහෙනම් බිඳුව එන්නේ නැහැ 15 දෙකෙන් බෙදිච්චාම ඉතිරි 1ද බිඳුවද නැහැ නැත්තම් මෙහෙට යනවා result සමානයි results ධන n result එක බිඳුවේ හිටියේ බිඳුවට දැන් කවද එකතු වෙන්නේ n එකතු වෙන්නේ n කියන්නේ කවුද දැන් ආදානය කරපු එක දැන් ආදානය කරේ කීයද 20ද 15ද 15ට දැන් ආදානය කරේ එහෙනම් result එකට 15 එකතු වෙනවා result එකට 15 එකතු වෙනවා කොහොම කරා මෙතනට යනවා මෙතනට යද්දි මොකද වෙන්නේ i සමානයි i ධන එක කියන්නේ i වල 3ක් වෙනවා i වලගේ 10ට අඩුද ඔව් තාම 10ට අඩුයි එහෙනම් ආයෙ උඩට ගියා ආයෙ n ආදානය කරන්න ගියා අපි 10ක් දීලා බලමු n වල 10 දීලා බලමු n වලගේ 10 10 mod 2 බිඳුවද ඔව් 10 දෙකෙන් බෙදුවාම ඉතිරි බිඳුව එහෙනම් මෙහෙට ගියා එතකොට අර මැද එක වැඩ කරන්නේ i ට එකක් එකතු වෙනවා i 4 ආයෙ උඩට යනවා ආයෙ n වලගේ ආදානය කරන්න ගියා මේ යම්කිසි රටාවක් තේරෙනවද ඔයාලට ආයෙ n වගේ ආදානය කරන්න කියන අපි n 5ක් දාමු නිකන් n වගේ 5යි 5යි නම් මෙතන චෙක් කරනවා 5 mod 2
පහමුත් දෙක බිඳුවද නෑ එකයි. එහෙනම් මේක නැතනම් පහළට ගියා. මෙවන් එහෙනම් මේ දෙකෙන් බෙදෙන්නේ නැත්නම් සංඛ්‍යාව නේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා නම් අයිට එකක් එකතු කරලා ආයෙ උඩට යනවා. සංඛ්‍යාව දෙකෙන් බෙදෙන්නේ නැත්නම් රිසල්ට් එකට ඒ සංඛ්‍යාව එකතු කරනවා. මේ රිසල්ට් එකට අදාළ සංඛ්‍යාව එකතු කරනවා. රිසල්ට් එකට අදාළ සංඛ්‍යාව එකතු කරනවා. නේ එහෙනම් මතක තියාගන්න මේකේ මේ ඔත්ති සංඛ්‍යාවල එකතුව තමයි හොයන්නේ. සංඛ්‍යා කීයක්ද? 10ට සමාන එහෙනම් 10 දිත් මේක වැඩ කරනවානේ. 10 දිත් වැඩ කරනවා. එහෙනම් 10 දිත් වැඩ කරලා සංඛ්‍යා 10ක් එතකොටනේ. එකේදී i වලගේ එකේදී වැඩ කරනවා. එකේදී වැඩ කරනවා. දෙකේදී වැඩ කරනවා. තුනේදී වැඩ කරනවා. හතරේදී වැඩ කරනවා. පහේදී වැඩ කරනවා. හයේදී වැඩ කරනවා. 7 8 9 10 දිත් මේක වැඩ කරනවා. 1 2 3 4 5 6 7 8 9 10. සංඛ්‍යා 10ක් එනවා. බලන්න ප්‍රශ්න ටික. ඉතින් ගැලින් සරණ මගේ ඉදිරිපත් කරන ඇල්ගොරිතම සම්බන්ධයෙන් පහද කවරක් නිවැරදිද? ආදාන 10ක් ගන්නවා. ඇත්තද? n 10ක් ගන්නවා. ගන්නවනේ. i වලගේ එකේදී වැඩ කරනවා. එකේදී වැඩ කරනවා, එකේදී වැඩ කරනවා, දෙකේදී වැඩ කරනවා, තුනේදී වැඩ කරනවා, හතරේදී වැඩ කරනවා, පහේදීත් මේක යනවා. ඔහොම ගිහිල්ලා i වලගේ 10 මේක කරා යනවා. 10 මේක කරා යනවා. එහෙනම් ආදාන 10ක් තියෙනවා. හරි. ඒ ආදානයේ ඇති ඉරට්ට සංඛ්‍යාවල එකතුව ගණනය කරලා වැරදිනේ. ආදාන ඉරට්ට සංඛ්‍යා නෙවෙයි එකතු කරන්නේ මේ. n සමානයි බිඳුව නම් මේක යනවා. බිඳුව නෙවෙයි නම් රිසල්ට් එකට එකතු කරනවා. එතකොට එන ඒක වැරදි. ආදාන 100ක් ලබා ගැනීමට ආදාන 100ක් ලබා ගන්න මෙයා විතරක් වෙනස් කරා නම් හරිනේ. ඔයාලට ආදාන 100ක් ගන්න නම් මෙතන 100 දානවා. එතකොට මේක 100 පාරක් වැඩ කරනවා. මේක 100 පාරක් වැඩ කරනවා. ඒ සහ c. ඊට අල්ගොරිතමේ පහත් සංඛ්‍යා ආදාන ලෙස ලබා දුන්නේ නම් ප්‍රතිදානය කුමක්ද? ඉතින් ආයෙ දැන් මේක ආදාන ලබා දෙන්න ඕනේ. අපි දන්නවනේ මේකේ ඔත්තේ සංඛ්‍යාවල එකතු වෙන්නේ කියලා. එහෙනම් අපිට කෙලින් ප්‍රතිදාන ලියන්න පුළුවන් නේ. 9 3 එකතු වෙනවා අරකට. 4 10 6 5 එකතු වෙනවා. 13 එකතු වෙනවා. ඔත්තේ සංඛ්‍යා ගැන දන්නේ නැත්නම් එකතු කරලා නම් වෙන්නේ නැහැ. මෙන්න මේ ටික එකතු වෙනවා. 9 3 12යි. 12 5 17යි. 17යි 3යි 20යි 30යි. 30යි 19 49 49 7යි 54යි. 56යි. 9යි 3යි 12යි 12යි 5යි 17යි 17යි 3යි 17යි 20යි 27යි 20යි 30යි 30යි 19යි 49යි 49යි 7යි 56නේ. අපිට ඉන්න 56 නේ. සංඛ්‍යා 10ක් එකතු වෙන්න බෑ. සංඛ්‍යා 10ක් නේ එකතු වෙන්නේ. ඔය දැකලා වැරදින් තමයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. අන්න සංඛ්‍යා 10ක් එකතු වෙන්න ඕනේ. 10යි මේකට ආදානය කරන්න පුළුවන්. 10න් නතර වෙනවනේ මේ. 10ද ඌ යනවා. එයා ශ්‍රී සංඛ්‍යාව ආදානේ ඒකෙදි රිසල්ට් එකට එකතු කරලා මේක 11ක් වෙනවනේ. 11ක් වෙච්ච ගමන් මේක ෆෝල්ස් වෙනවා නතර වෙනවා. එහෙනම් උත්තරේ ඉන්නේ කීයද? 56 නෙමෙයි 49. දෙන්න ඕනෑම ආදානයක් සඳහා පහත කුමන පයිසන් සමලේඛනය වල ප්‍රතිදානය ගැලින් සටහනට මගින් දක්වන ඇල්ගොරිතමේ ප්‍රතිදානට සමාන වේද? ඒ කියන්නේ මේ ෆ්ලෝ chart එකට රිලේටඩ් වෙච්ච මේක අහනවා. එතකොට මේකේ ලොජික් එක තේරුම් ගන්න. මේක ඇතුලේ තියෙනවා සිලෙක්ෂන් එකක් නේ. මේ ෆ්ලෝ chart එකේ ලොජික් එක තේරුම් ගන්න. ඒකලා සුඩු මේක බලන්න. Python එක බලන්න. මේකේ ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකේ යන්න ඕනේ
එකේ සිට 10 දක්වා. කියන්නේ 10 පාරක් රිපීට් වෙන්න ඕනේ. පුනර්කරණය වෙන්න ඕනේ 10 පාරක්. පුනර්කරණ 10ක් තියෙන්න ඕනේ. වර්ණයක් තියෙනවා නේ. මේ තියෙන වර්ණය. පුනර්කරණය තුළ වර්ණය තියෙනවා. පුනර්කරණය ඇතුලේ වර්ණය තියෙනවා. මේ තියෙන පුනර්කරණය. මෙයාගෙන් තමයි රිපීට් වෙන්නේ. මේ කොටස පුනර්කරණය. මෙයා ඉඳන් මෙතන මේ කොටස මෙන්න මේ කොටස රිපීට් එක. රිපීට් එක ඇතුලේ තමයි සිලෙක්ෂන් එක තියෙන්නේ. රිපීට් එක ඇතුලේ සිලෙක්ෂන් එක තියෙනවා. මේ බලන්න. මේ තියෙන සිලෙක්ෂන් එක. වටෙන් තියෙන වටේ එළියෙන් තියෙන්නේ මේ මෙහෙම අදින්නේ මේ තියෙන මේ බ්ලොක් එක ඇවිල්ලා මොකද්ද? රිපීට් එක ඔය තියෙන. ඔය තියෙන රිපීට් එක. එහෙනම් රිපීට් එක ඇතුලේ සිලෙක්ෂන් එක තියෙනවානේ. පුනර්කරණය තුල වර්ණය තියෙනවා. පුනර්කරණය තුල වර්ණය තියෙනවා. එහෙනම් ඔය සිද්ධාන්තයක ඔළුව තියාගෙන මේ කියවලා බලන්න. i1යි රිසල්ට් එක 0යි. හරිනේ. මුල කොටස් දෙකේ විදිහට තියෙන්න ඉපේ. i1යි රිසල්ට් එක 0යි. අපි දැන් බලන්න පුනර්කරණය 10 පාරක් වැඩ කරනවා. 10 පාරක් නේ while එකේදී කියන්නේ. while එකේදී කොන්දේසි සත්‍ය නම් ඇතුළට දාන්න. while එකේදී කොන්දේසි සත්‍ය නම් ඇතුළ වැඩ කරනවා. මේ කොන්දේසිය මේ while එකේදී මේ කොන්දේසි සත්‍ය නම් මෙන්න මේ ටික වැඩ කරනවා. මේ සෙට් එකම වැඩ කරන්නේ මොකටද? කොන්දේසි සත්‍ය නම්. හරි කොහොමද දැන් එක 10ට අඩුයි කියන්නේ සත්‍යයි. එහෙනම් මේක දෙකේදී සත්‍යයි, තුනේදී සත්‍යයි මේ කොන්දේසිය. හතරේදී සත්‍යයි, පහේදී සත්‍යයි, හයේදී සත්‍යයි, 10ේදී සත්‍යයි. ඉතින් හරි. ඔන්න ඉන්පුට් එකක් තියෙනවනේ. ඉන්පුට් එකත් හරි. දැන් මේ චෙක් කරගෙන ඉන්නේ ඔක්කොම නේ. මේක හරි. මේක හරි. while එකත් හොඳයි ගැටලුවක් නැහැ. n සංඛ්‍යාවක් ඇතුළත් කරලා n වලට දා ගන්නවා. සිලෙක්ෂන් එකක් තියෙනවා. if n mod 2 අසමානයි බිඳුව. මේ තියෙන අසමානයි කියන සංකේතය. මේ තියෙන අසමානයි කියන සංකේතය. අසමානයි බිඳුව නම් රිසල්ට් එකට අන්න plus equals n. මේ plus equals n කියලා කියන්නේ right රිසල්ට් එකට එකක් එකතු කරලා මේ රිසල්ට් එකට එකතු කරන්න කියලා කියන්නේ ඒ plus equals කියන එක මතක තියාගන්න. ඔය කියලා දීලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් x සමානයි 5 හිතන්නකො. ඊළඟට x සමානයි x ධන 5 x ධන 1 x එකක් එකතු කරන්න කියලා කිව්වොත් දැන් x වලගේ කීයද 6යි. print x නිකම් අපිට x දාන්නත් පුළුවන් x වලගේ බලන්න. x වලගේ 6යි. ඔය x සමානයි x ධන 1ම ලියන්න පුළුවන් x plus equals 1. මේ කියන්නේ මොකක්ද? x ට එකක් එකතු කරන්න. දැන් බලන්න x 7යි. අපි අර මෙහෙම ලියන එක කෙටි කරනවා මේ. මතක තියාගන්න එක මෙන්න මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ result සමානයි result plus n කියන එක කෙටි කරනවා. result සමානයි result plus n කියන එක result plus equals n. අය දැන් දෙකේම result කියන එක ලියන්න නැතුව result plus equal n කියලා දාන්න. දැන් මොකද වෙන්නේ? එකත් හරි නේද? result එකට n එකතු වෙන්න ඕනේ. මේක ඔත්තේ සංඛ්‍යාවක් නෙමෙයි. දෙකෙන් බෙදිච්චාම ඉතිරිය බිඳුව නෙවෙයි නං. එහෙනම් ඉරට්ට සංඛ්‍යාවන්නේ. ඉරට්ට සංඛ්‍යාවක් නම් result එකට එකක් result එකට n එකතු කරා. ඊළඟට මේ i සමානයි i ධන 1 තියෙන්න ඕනේ කොතනද කියලා බලන්න. ඉස්සරහද මේ කෙලින්. මේ කෙලින් තිබ්බොත් මොකද වෙන්නේ? if එකටයි තියෙන්නේ. මේ කෙලින් තිබ්බොත් while එකටයි තියෙන්නේ. මේ කෙලින් තිබ්බොත් while එකටයි තියෙන්නේ. මේ කෙලින් තිබ්බොත් if එකටයි තියෙන්නේ. බලන්න මේක while එක ඇතුළේද කරන්න ඕනේ. print එක මේ ඔක්කොම ඉවරනට පස්සේ මේ කෙලින් තියෙන print එක. නෑ ඒක while එකට ඇත්තයි නෑ print එක. වැඩ ඔක්කොම ඉවරලා. flow chart එක බලන්න මේ. හරිනේ මේ result එක වැඩ ඔක්කොම ඉවරලා. ඒකත් හරි. මේකයි if එකනේ.
මේකයි 30 එකට. මේ කොන්දේසිය අසත්‍ය වුණොත් තමයි මේක වැඩ කරන්නේ. මේ කොන්දේසිය සත්‍ය වුණොත් මේක වැඩ කරනවා නේ. සත්‍ය වුණත් නැතත් දෙකේදීම මේක වැඩ කරනවා. කොන්දේසිය සත්‍ය වුණත් නැතත් මේ සත්‍ය වුණත් මෙයා වැඩ කරනවා. සත්‍ය උනේ නැතත් මෙයා වැඩ කරනවා. එහෙනම් මෙයා අයිති කාටද? වර්ණයට අයිති නැහැ. වර්ණයට අයිති නම් මේක වර්ණයට අයිති නම් එක්කෝ මේක සත්‍ය නම් විතරක් කරන්න ඕන. නැත්නම් අසත්‍ය නම් විතරක් කරන්න ඕන. එහෙනම් මේක එළියෙන් ආව නම් උන් හරි. මේ ඊතලේ එළියෙන් ආව නම් අන්න අපිට කියන්න පුළුවන් මේක අයිති if එකට කියලා. දැන් එළියෙන් නෙවෙයි නේද තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේ වගේ එකකදී මේක true උනත් false උනත් දෙකම කරනවා නම් මෙයා අයිති කාටද? මෙයා අයිති වර්ණයට. sorry පුනර්කරණයට. කියන්නේ වර්ණයට අයිති නැහැ. එහෙනම් ඒකත් වර්ණයට අයිති නැහැනේ. මේක වර්ණයට අයිති නැහැ. මේක අයිති කාටද? while එකට. ඒකයි මේ කෙලෙ ලියන්නේ. while එකට අයිතිව මේ කෙලෙ ලියන්නේ. if එකට අයිතිව මේ කෙලෙ ලියන්නේ. දැන් මේක හරි නේද? print result. එයත් මේ result එක print කරනවා. මේ දෙක පුනර්කරණය වෙනවා. මේක නම් ගැටලුවක් නැහැ. ඊළඟ බලන්න. result සමානයි 0. ඔන්න x in range for xi in range 10. මට කියන්න i වල ගියා. i වලට ගන්න පුළුවන් ගියා. i in range 10. එහෙනම් මතක තියාගන්න i වලට එනවා 0 1 2 3 4 5 6 7 8 9. i වලට කියන්නේ 9න් අතර එනවා 10 වැඩ කරන්නේ නැහැ. 1 2 3 4 5 6 7 8 9 10. අගයන් 10ක් තියෙනවා. හරිනේ. එහෙනම් 10 පාරක් රිපීට් වෙනවා. රිපීට් වෙද්දි බලන්න කරන දේ ඔන රිපීට් එකයි ටික. මෙහෙම ඉරක් ගැහුවා නම් ඒ ටික ඔක්කොම රිපීට් එකයි තියෙන්නේ. n වලට අගයක් ආදානය කරගන්න. ඊළඟට if not මේ මොකද්ද කරන්නේ? ඉස්සල්ලාම මේ පොඩ්ඩක් লীලා බලන්න. n divide by 2 සමානයි බිඳුව කියලා කියන්නේ මොකද්ද? n දෙකින් බෙදුව විට ඉතිරිය බිඳුවද කියලා බලනවා. එළියෙන් not කියලා දැම්මොත් මොකද කියන්නේ? එළියෙන් not කියලා දැම්මොත් මේ බලන්නේ මොකද්ද not කියලා බලන නිසා n දෙකෙන් බෙදුව විට ඉතිරිය බිඳුව නොවේද? බලන්න ඉතිරිය මෙතන මේකෙන් බලන්න ඉතිරිය බිඳුවද කියලා. මේ කොටසෙන් බලන්න ඉතිරිය බිඳුවද කියලා. එළියෙන් not දාපුවම ඉතිරිය බිඳුව නොවේද? ඉතිරිය බිඳුව නොවේද කියලා බලන්න. එහෙම තමයි බලන්නත් ඕනේ අපිටනේ. ඉතිරිය බිඳුව වෙන්නේ නැත්තම් result සමානයි result plus n කියලා දානවා. result එකට n එකතු කරන්න print result. හරිනේ. result print කරන එක repetition එක ඉවර වුණාට පස්සේ. පුනර්කරණය ඉවරනට පස්සේ result එක print කරනවා. ඒකත් හරි. තේරුම් නැත්නම් කියන්න. ඊළඟ මොකද කරන්නේ? result එක බිඳුව i 1යි. while true අන්න while true එකේදී මොකද වෙන්නේ? while true එකේදී කියන්නේ while true කියන්නේ හැමදාටම true. right? ඔයා while true කියලා එකක් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් හදුවොත් එහෙනම් මේක කවදාවත් නතර වෙන්නේ නැහැ මේ. මම දැම්මොත් එහෙනම් while කියලා දාලා capital T එන්නේ while true කියලා දාලා ප්‍රෝග්‍රෑම් එකක් හදුවොත් එහෙම
print x කියලා. ඕක හැමදාටම රිපීට් වෙනවා. ඉවරයක් නෑ. නේ? print එකේ කැලි අඩුයි. print එක දිගට x print එකකින් print එක තව යනවා එක දිගට යනවා. නතර වෙන්නේ නැහැ මොකද? ක්ලෝස් කරන්න ඕන. හොඳට බලන්න පුළුවන්. ඒ කියන්නේ while true එකේදී ආයේ කොන්දේසියක් නෑ එක දිගට වැඩ කරනවා. while true කියලා දැම්මා. while true print ඉලක්කමුත් එක්ක දා මෙහෙම දාගත්තොත් එහෙම x කියන්නේ එකයි while true print x by කියලා දැම්මොත් එහෙම ඕක එක දිගට යනවා. ඔය නම් එක දිගට වදින්න දාමු. n සමානයි blank. එක දැම්මේ ඔය විදිහට එක දිගට වදිනවා. right while true එකේදී එක දිගට වදිනවා. හැබැයි මෙතන තියෙනවා බ්‍රේක් එකක් නෙමෙයි. එහෙනම් while true එකේදී මෙන්න මේ කොටස් ටික while true එකේදී මෙන්න මේ කොටස් ටික නැවත පුනරාවර්තනය වෙනවා. ඒකයි මේ අර gaps වලින් තමයි අපි තීරණය කරන්නේ පුනරාවර්තනය කරන්නේ කවුද කියලා. මේකෙදි මෙන්න මේ ටික පුනරාවර්තනය වෙනවා. මම බලන්න සංඛ්‍යාවක් ඇතුළත් කරන්න. ඒක හරිනේ. input කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඇතුළත් කරපු සංඛ්‍යාව දෙකෙන් බෙදිලා ඉතිරිය බිඳුව වෙන්නේ නැද්ද කියලා බලන්න. බිඳුව වෙනවද කියලා ඇතුලේ බලනවා. එළියෙන් බලනවා එහෙම නැද්ද කියලා. බිඳුව වෙනවද කියලා ඇතුලේ බලනවා මේ. ඇතුලේ බලන්නේ බිඳුව වෙනවද? එළියේ බලන්නේ බිඳුව වෙන්නේ නැද්ද කියන එක. බිඳුව වෙන්නේ නැත්නම් result සමානයි result plus n. හරිනේ ඒකත් හරි. ඊළඟට repetition එකෙන් එළියට ඇවිල්ලා i සමානයි a plus 1. ඒකත් හරි. ඊට පස්සේ මෙයා කියනවා i වලගේ 10යි නම් ඉතින් එහාට යන්න එපා කියලා කියනවා. මෙතන බලන්න මෙතන කියන්නේ i වලගේ 10ට වඩා වැඩි නම් බ්‍රේක් කරන්න කියලා කියනවා. බ්‍රේක් කරන්න කියන්නේ ඒක නතර කරන්න. i වලගේ 10ට වඩා නතර කරන්න මේ. අන්න x සමානයි 10. x සමාන 1න් පටන් ගමු. ඊළඟ මම කියනවා while true print x comma right. ඕකේ දන්නු. දැන් මේක type මේක run කරමු මොකද s තව එකක් දාන්න ඕනේ. x සමානයි x ධන 1. උන ඉලක්කම් ටික යනවා. එක දිගට type කරනවා. දැන් මට ඕන මේක මෙහෙම කරන්න පුළුවන්. මෙතනින් අපි දානවා x සමාන 1යි while true print x by ඊළඟ මෙතන කියනවා x සමානයි x ධන 1. ඊළඟ if x ලගේ 10ට වැඩි වුණොත් මේක නතර කරන්න කියනවා. බ්‍රේක් කරන්න කියනවා. බ්‍රේක්. ඔන්න වගේ අවස්ථාව 10න් නතර වෙනවා නේ. 10 නතර වෙනවා බ්‍රේක් එකක් නිසා. බ්‍රේක් එකක් දාන්න පුළුවන් කන්ඩිෂන් එක. එහෙනම් මේකත් හරිනේ. if i විශාලයි 10 නම් බ්‍රේක්.
print result එහෙනම් ඔක්කොම ටික හරි අර උත්තරට අදාළ ලොජික් එක ෆ්ලෝ chart එකට දාලා ලොජික් එක හරි ඒක අවශ්‍ය දෙයක් තියෙනවා නෝට් කරගන්න පහත් දැක්කන පයිදන් ප්‍රකාශය අගය කුමක්ද ගුණ කිරීම කියන්නේ මොකද්ද බලයනේ පහේ දෙවෙනි බලය බෙදීම කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක බෙදීම මේකෙත් කියන්නේ බලය තමයි පහේ වර්ගය කියන්නේ 25 මේක වල බිට්වයිස් ඔපරේටර් එකක් ඉන්නේ මේකෙන් කියන්නේ මේ bitwise XO නෑ XO නේ ඒ කියන්නේ ඕකේ වෙන්නේ මෙහෙමයි ඕනේ මේක මතක තියාගන්න මෙන්න මේකේ අපිට ඕකේ තියෙනවා මේ අර bitwise operators කියලා එකක් තියෙනවා ඒකේ අනුව මෙන්න මේක චුට්ටක් මතක තියාගන්න අර ඒවත් තමයි නෝට් කරලා තියාගන්න bitwise operators right bitwise operators තියෙනවා bitwise operators right bitwise operators එකෙන් අපි කතා කරනවා මේ and එක මේ සංකේත දාන්න bitwise and මේ තියෙන්නේ bitwise and ඉගෙන වාර දුන්නොත් දෙක bitwise and එක දුන්නොත් එහෙම මෙහෙම 5 and 7 කියලා දුන්නොත් තව මේක හොයන්න ඕනේ 5 කියලා කියන්නේ කීයද 101 7 කියන්නේ 110 මේ දෙක and කරන්න and කරන්න කියන්නේ 1 1 1 1.0.1 1 1 එහෙනම් 5 and 7 කියන උත්තරේ කීයද 5 yes මෙන්න මේක කියනවා bitwise O කියලා bitwise O ඒකේ දෙව දුන්නොත් එම් 507 කියලා කියන්නේ 5 කියලා කියන්නේ 101යි මේක O 1 1 1 1 1 එහෙනම් 5 O 7 කියලා කියන්නේ 7යි bitwise එකේදී කියන්නේ bit වලට හරවලා තමයි O කරන්න ඕනේ මේ bitwise O එකේදී bit වලට හරවලා O කරන්න ඕනේ එහෙනම් බලන්න මේක ගානේ එතකොට මෙතන 5 වර්ගයේ 25යි 3යි 4 එහෙනම් 3 කියන්නේ කීයද 3 කියන්නේ 0.11 4 කියන්නේ 100 එහෙනම් O කරන්න ඕනේ bitwise O නේ තියෙන්නේ මෙතන 1යි 1යි මෙතන ඉන්නේ 7 එතන 25 මෙච්චා 3.9 මේක මාරු වෙනවනේ ප්‍රෙසිඩන්ස් ඕඩර් එක මේක වරහන් දාපු ඉස්සලා කරන්න ඕනේ ඊට පස්සේ ඒ කියන්නේ මේකට වඩා වැඩි ප්‍රයොරිටි එකක් තියෙනවා මෙන්න මෙයාට right ඔයාලා අර ටියුට් එකේ ඇති ඔය ප්‍රෙසිඩන්ස් ඕඩර් එක මෙන්න මේ ටියුට් එකේ අපි ඔපරේටර් එකක් ප්‍රොසීඩ් කරන්න තියෙන ඕඩර් එක මේ ඔපරේටර්ස් එක ඇති මෙන්න මේකේ තියෙනවා මේ තියෙන ඔපරේටර් ප්‍රෙසිඩන්ස් ඕඩර් එක මේ bitwise operators පාවිච්චි කරන්නේ ගොඩාක් පහලින් ඉන්නේ ඊට උඩින් මෙන්න මේ ටික එනවා එකතු කිරීම ගුණ කිරීම බෙදීම integer division ඔක්කොම නේද ප්‍රෙසිඩන්ස් ඕඩර් මේකෙන් බලන්න ඔය ටියුට් එක ඇති වලත් එතකොට අපිට මේ උත්තර නෙවෙයි ගන්න ඉස්ලාම් පහේ වර්ගය 25යි 25 බෙදීම 3 bitwise O 4 25 3න් බෙදලා
25ට 3 7යිනේ 25ට 3 8යි එච්චරයි සිංහල බෙදන්නේ දශම ගණන් ගන්න නැහැ නේ මේ බෙදීම හොඳ එකක් දාද්දි දශම ගණන් ගන්න එහෙනම් 8යි 25 තුنين ඉන්ටිජර් ඩිවයිඩ් කරපුවාම වරක් 4 මේ තියෙන්නේ බිට්වයිස් ගන්න බිට්වයිස් ගන්න 4 කියන්නේ 0.100 8 කියන්නේ 1000 බිඳුවයි බිඳුවයි ඕනේ ඕනේ කරන්න තියෙන 1 එහෙනම් 1100 කියන්නේ 12 හරිද ආදානය තියලස දී ඇති පයිදන් කීත කාණ්ඩය ක්‍රියාත්මක කළහොත් ප්‍රතිධානය කුමක්ද ආදානය තිය මේ රෝ ඉන්පුට් කියන පරණ සිලබ පරණ වර්ෂන් එක පරණ වර්ෂන් එක රෝ ඉන්පුට් කියලා පාවිච්චි කරේ පයිතන් වල පරණ වර්ෂන් එක රෝ ඉන්පුට් පාවිච්චි කරේ ඒක ගැටලුවක් කරගන්න එපා පේලියක තියෙන ආදානය පූර්ණ සංඛ්‍යාවට පරිවර්තනය කරලා එන්ට ආදේශ කරන්න එතකොට එන්න වලගේ කිව්ද 30යි එන්න වලගේ 30යි ඔය ලියලා තියාගන්න පැත්තේ එන්න 40ට අඩුද එන්න 40ට අඩුද ඔව් ඇතුළට ගියා විශාලට එක 1යි විශාල සමාන 1යි if එන්න ලගේ 10ට අඩුද කියලා බලන්න 30නේ අපි දැම්මේ එහෙනම් 10ට අඩුද නෑ නැත්තම් එතෙන්ට ගියේ නෑ කෙලින්ම else if එකට else if 10ට අඩු නෑ කියවනේ දැන් බලලා 20ට අඩුද කියලා ඒත් නෑ ඒකෙත් else කරනවා එහෙනම් result එක result එකට 4 දානවා එතකොට මේ බ්ලොක් එක ඉවරයිනේ මේ if එක යටතේ එතකොට else කියලා දාලා තමයි result එක 5 දාලා තියෙන්නේ ඒක අපිට දාලා වෙන්නේ නැහැ අපි කරන්නේ 30 දී මොකද වෙන්නේ කියන්නේ මේක බලන්න මේකෙත් අර ප්‍රධාන if එක එහෙම බෙදලා වෙන් කරගන්න. ඒක ලේසි වලට මෙදී. මෙදින ප්‍රධාන if එක. ලොකු if block එක. මෙදින ලොකු if block එක. ඒක ඇතුලේ තියෙන if එකක් තමයි යට තියෙන්නේ. ඇතුලේ තියෙන. ඔයගොල්ලෝ nested if structure එක. if එකක් හදුවා තව if එකක්. කොහොම හරි. එහෙනම් මෙයා සත්‍ය වුණොත් මේ n වලගේ 40ට අඩුයි කියන එක සත්‍ය වුණොත් දැන් 30 දී සත්‍යනේ. එහෙනම් මේක තුල යනවා. මේක false වෙනවා. මේක false වෙනවා. මේක true වෙනවා. එහෙනම් result එක 4ක් වෙනවා. result එක 4ක් වෙලා මේකට යන්නේ නැහැනේ. ඇයි ඒ? ඒක ගිහින් වැඩක් නැහැ නේ මේක අසත්‍ය වුණොත් මෙතන යන්නේ. එහෙනම් කෙලින්ම මෙතනින් print result එක print වෙනවා. උත්තරේ 4. 4 වෙනි උත්තරේ. තේරුණාද ඒක? පහත් දැක්කන Python කේත කාණ්ඩයේ ප්‍රතිදානය කුමක්ද? ඔන්න බලන්න 4 s සමානයි 0. s ලගේ 0. s ලගේ 0. 4 i in range 10. එහෙනම් i වලගේ ලියන්න. i 10 කීයද? i 10 in range 10 නේ. එහෙනම් i වල බිඳුව 1 2 3 4 ඔය විදිහට i 9ට නෑ 9 අතර වෙන්නේ. එහෙනම් එක එක i වල අවස්ථාවන් වලදී මොකද කරන්නේ? i වලගේ s ට එකතු කරලා s හදාගන්න කියලා කියනවා. එහෙනම් i වලගේ අපි කරන i ට අගයන් වෙනවා කියලා i වලගේ බිඳුවේදී මොකද වෙන්නේ? i වලගේ බිඳුවේදී මේක වැඩ කරනවා. බිඳුව එක තුන s ට. එහෙනම් s වලගේ බිඳුව. හදාගන්න පුළුවන් i ට අගයන් ආදේශයේදී s වෙනම හදන්න i වෙනම හදන්න. i වල වෙනවා බිඳුව 1 දැන් s හදන්න. i වලගේ බිඳුව බිඳුව. ඊට පස්සේ i වලට එකක් එනවා. 1යි s. එහෙනම් බිඳුවයි 1යි එකතු වෙච්චාම එකමයි. ඒ විදිහට ඔක්කොම එකතු වෙනවානේ. දෙකත් එකතු වෙනවා මේකට. දෙකත් එකතු වෙනවා මේකට. 3යි.
3ත් එකතු වෙනවා 6 4 එකතු වෙනවා 10 15යි ඒක කීයක් එනවද 9ක් නේ එකතු වෙනවනේ සාමාන්‍යයෙන් මේ ත්‍රිකෝණ සංඛ්‍යාවනේ 9 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ 9 වරක් 10 9 වරක් 10 90යි ඒක බෙදන්න ඕනේ දෙකෙන් 92 බෙච්චාම කී දෙන්නේ 45යි ඕක එකතු කරලා බලන්න 45යි ඒ කියන්නේ 9 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවනේ 9 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ 9 වරක් 10 බෙදීම 2 ඔන්න හොඳ එකක් ලිස්ට් එකක් තියෙනවා දැන් ලිස්ට් එකක් තිබ්බ ගමන් ටග් ගාලා වල දාගන්න මේ ලිස්ට් එකේ අගයන් ටික 0 1 2 3 4 5 ඒ ලිස්ට් කියලා ලිස්ට් එකක් තියෙනවා ඉන්ඩෙක්සස් ටික දාන්න s සමානයි 0 ඔන්න දැන් for I in range len a list ඒ මොකක්ද ඒ කියන්නේ len කියන්නේ දිග len කියන්නේ දිග a list කියන්නේ මෙයා a list ගේ දිග කීයද එහෙනම් මේක ඇත්තටම ලියවල ලියන ඒවා ලියා ගන්න ඕනේ මේ for I in ඇත්තටම ලියුවොත් කොහොමද ලියන්නේ තියෙන්නේ a list එකේ දිග කියන්නේ 1 2 3 4 5 6 a list එකේ දිග දක්වන්නේ range 6 දක්වා තියෙන්නේ එහෙනම් අයිට ගන්න ආදේශ නම I වල වෙනවා 0 1 2 3 4 එහෙනම් දැන් බලන්න I වලගේ එකේදී මොකද වෙන්නේ කියලා I වලගේ බිඳුවේදී if a list බිඳුව මොකද කියන්නේ a list බිඳුවෙනි දත්තය විශාලයි 10ද බිඳුවෙනි දත්ත කියන්නේ මෙයා 10ට වැඩිද නැහැ නෑනේ එහෙනම් මේක ඇතුළට යන්නේ නැහනේ 10ට වැඩි නම් 10ට වැඩි නම් විතරයි කන්ෆියුම් කරන්නේ වෙන්නේ නැත්නම් මොකද ගන්න වෙන්නේ නැත්නම් ලිස්ට් එකේ තියෙන අදාළ අයිටම් එක විදිහට ඒ ලිස්ට් එකේ තියෙන අදාළ අයිටම් එක දැන් I වලගේ බිඳුවයිනේ එහෙනම් ඒ ලිස්ට් බිඳුව කියන්නේ ඒ ලිස්ට් බිඳුව කියන්නේ මෙයාව s ට එකතු කරනවා එහෙනම් s 2යි s ට එකතු කරනවා I වලට යනවා දැන් කීයද I වලගේ එක අවස්ථාව I වලගේ එකේදී මේ චෙක් කරන මොකද්ද a list 1 විශාලයි 10ද දැන් a list 1 කියන්නේ කවුද 3 විශාලයි 10ද නැහැ නැත්තම් මේක තුලට යන්නේ නැහැ කෙනින් පල්ලෙනවා එහෙනම් 10ට වැඩි නැහැ වැඩි නැති හින්දා ගියා x ට එකතු වුණා එයාගේ 3 3 5යි එහෙනම් s වලගේ 5යිද ඊළඟගේ ආයුරට යනවා x වල 2 ඒ චෙක් කරන්නේ a list 10නේ 10ට වැඩිද කියලා බලන්න දෙකේ තියෙන 11 11 මොකද වෙන්නේ 11 කියන එක 10ට වැඩි නම් කන්ටිනියු වෙනවා කියන්නේ මොකක්ද මේ කන්ටිනියු කියන එක ආපු ගමන් මතක තියාගන්න ආයේ මේ උඩට යවන්න පල්ලෙහාට යවන්නේ නැහැ ඉතින් කන්ටිනියු කියපාපු ගමන් මේ ආයේ උඩට ගිහිල්ලා වැඩ කරනවා රයිට් එහෙනම් 11 10ට වැඩි 11 විශාලයි 10 කියන එක true නම් කන්ටිනියු වෙනවා කියන්නේ ආයෙ උඩට යනවා මේක s ට එකතු වෙන්නේ නැහැ ඒකනේ s ට එකතු වෙන්නේ නැහැ ඊළඟ 13
මේක චෙක් කරනනේ 13 10ට වැඩිද ඔව් ඕනම් ගත්ත උතරට කන්ෆිගර් කරා ආයෙ කන්ෆිගර් කරනවා ආයෙ උඩ යනවා පහස එනවා පහ ඊළඟටනේ තුන්වෙනි එක එතකොට එනවා පහ දැන් පහට වඩා වැඩිද කියලා බලන්න 10 නෑනේ ඒකේ වැඩි නෑ වැඩි නැත්තම් මෙතනට එනවා දැන් පහත් එකතු වෙනවානේ s ට 5යි 5යි 10යි ආයෙ එකක් යනවා 7යි මේක තුල යනවා 7 විශාලයි 10 ෆෝල්ස් 7 විශාලයි 10 ෆෝල්ස් ෆෝල්ස් නම් s ට එකතු වෙනවා 17යි උත්තරේ 7 ඒක තේරුණාද ඒක අපි හැමලේම රිපිටිෂන් එකදී i වල අගයන් ලියාගෙන i එක එක අගයන් වලට අදාළ මෙන්න මේක ක්‍රියාත්මක කරන්න විවිධ i අගයන් වලට අදාළ මේක ක්‍රියාත්මක කරන්න 49 බලමු ඔන්න ෆන්ක්ෂන් එක ගැන කියන්නේ functions definition start ඉහත කීතේ ක්‍රම ලේඛක විසින් අර්ථ දක්වනද සම් නැති සිතේ අඩංගු වේ යුතුය එහෙනම් මේකට සම් කියන සිතේ උනලු මේ බලන්න මේ ෆන්ක්ෂන් එකේ මේ තියෙන කෝලින් පාර්ට් එක නේ total සමානයි sum මේ තියෙන sum කියන ෆන්ක්ෂන් එකක් පැරාමීටර්ස් තියෙනවා මේක මේක මොන જાතිය ෆන්ක්ෂන් එකක් කියන්නේ රිටර්න් ටයිප් එකක් තියෙන එකද රිටර්න් ටයිප් එකක් නැති එකද කියලා කියන්නේ මේ කෝල් කරන විදිය බලලා කියන්න පුළුවන් අර මේ කෝල් කරන විදිය බලලා මේ ෆන්ක්ෂන් එක රිටර්න් ටයිප්ද රිටර්න් not රිටර්න් ටයිප්ද කියලා එවන්න බලන්න මේක රිටර්න් ටයිප්ද රිටර්න් ටයිප් නැද්ද මේක කලින් වන්නපු තිර ටික මතක නම් මට බලන්න පුළුවන් sum 10 12 කියන එක රිටර්න් ටයිප්ද රිටර්න් ටයිප් නැද්ද කියලා ටයිප් කරලා එවන්න මේ ෆන්ක්ෂන් එක රිටර්න් ටයිප් එකද මේ ෆන්ක්ෂන් එකේ කෝලින් පාර්ට් එක මේ තියෙන්නේ මේ ෆන්ක්ෂන් එකේ කෝලින් පාර්ට් එක මේ තියෙන ෆන්ක්ෂන් එක මේ තියෙන ෆන්ක්ෂන් එක මේ තියෙන කෝලින් පාර්ට් එක අපි අරන්දේ මේ කෝලින් පාර්ට් එක මේ සම් දැන් අපි කිව්වේ නිකන් කෝල් කරන්න පුළුවන් සම් 10යි 20යි මොන ෆන්ක්ෂන් එකක්ද රිටර්න් ටයිප් එකක් නැති එකක් රිටර්න් ටයිප් එකක් තිබ්බොත් අනිවාර්යෙන් වෙන විචාරයකට ආදේශ කරන්න රිටර්න් ටයිප් එකක් තිබ්බොත් අනිවාර්යෙන් වෙන විචාරයකට ආදේශ කරන්න ඕනේ ඒක තමයි කරලා තියෙන්නේ එහෙනම් ඒත ක්‍රමලේඛකයන් අර්ධක සංසිතය අඩංගු වී සම් නැවත සිතේ නිවැරදිව අර්ධක සඳහා දෙවෙනි පේළියේ හිස්තැනට කුමක් ඇතුළත් කරන්න ලේසි එකක් නේ අපි කිව්වා def ලියන්න ඕනේ ෆන්ක්ෂන් එකේ නම ලියන්න ඕනේ parameters ලියන්න ඕනේ parameters දෙකක් තියෙනවානේ මේ arg1 නේ functions ලියන්න sum ලියන්න බෑ def නම් හරි def sum arg1 not 2 ඒක නම් හරිනේ මේක වැරද්ද මොකද්ද මෙතන වැරද්දක් තියෙනවා මේකත් වැරදි